නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමං ධනං. ඔබ අප සීල දෙනා විශේෂයෙන් මේ කාලවකවානුව තුල ලෝකේම වැඩි කතා බහට ලක් වෙච්ච එහෙමත් නැත්නම් ලෝකයා යම් පීඩණයට ලක් කරපු කොරෝනා වෛරසයේ විසින් ලබා දීපු ජීවිතය භුක්ති විඳින්මින් ඉන්නවා. එහෙමත් නැත්නම් අපි හැමෝම කොරෝනා උවදුරින් මිදෙන්න එකාවන් සටන් කරන මුළු ලෝකයේම සංග්‍රාමයක නිරත වෙලා ඉන්න මොහොතක්. මේ වගේ අවස්ථාවන් වලදී තථාගතයන් වහන්සේ ඒවාට මුහුණ දී යුත්තේ කෙසේද? එවැනි වසංගත තත්වයන්, එවැනි අර්බුදකාරී වටපිටාවන් නිර්මාණය වෙන්නේ කෙලෙසද කියන කාරණාව උන්වහන්සේ තමන්ගේ 45 වසක ජීවිතය තුළ අත්දැකීමෙන් වගේම සාංශාරික අත්දැකීම් තුලිනුත් උන්වහන්සේගේ දර්ශනය තුලිනුත් අපිට මනවින් පෙන්වා දීලා තියෙනවා. මම ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමං ධනං කියන කාරණය විස්තර කරේ පැහැදිලි කරේ මේ ධම්මචින්තාවට පොඩි මාතෘකාවක් හැටියට යොදාගත්තේ මේ කාරණා දෙකම මේ කොරෝනා වසංගත තත්ත්වයට එක්ක බද්ධ වෙලා එකතු වෙලා තිබෙන කාරණා දෙකක්. මොකක්ද? නිරෝගී බව, පරම ධනය, පරම ලාභය, සන්තුට්ටි පරමං ධනං. අපිට තිබෙන ධනය සතුට කියන කාරණය. නිසා මේ නිරෝගීකම කියන කාරණය ලෝකේ අද දවසේ වැඩිපුරම කතා බහට ලක් වෙන කාරණාවක්. මේ නිරෝගීකම තුළින් පුද්ගලයාට සතුට වෙන්න පුළුවන්, සන්තෝෂ වෙන්න පුළුවන්. එතකොට තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ ඒකයි ලෝකයේ උතුම්ම ධනය හැටියට සන්තුෂ්ටිය උන්වහන්සේ දේශනා කරනු ලබන්නේ. අපි බලමු මේ කාරණා දෙක කොහොමද මේ වර්තමාන අර්බුදයත් එක්ක එකට බද්ධ වෙන්නේ, එකට ගැට ගැහෙන්නේ කොහොමද කියලා බැලුවොත් කොරෝනා විග්‍රහ කරගත්තොත් කොරෝනා වෛරසය ඇත්තටම ලෝකයට ශාපයක්ද? ලෝකයට හෙනයක්ද? එහෙම නැත්නම් ලෝකයට දැඩි උවදුරක්ද කියන කාරණාව පිළිබඳ විග්‍රහ කරගන්නට අවශ්‍යයි. ඇත්තටම ගත්තොත් කොරෝනාව කියන්නේ පණිවිඩකරුවෙක්. මේ පණිවිඩකරුවා මැසේජ් එකක් අපිට අරගෙන ආවේ. පණිවිඩයක් අරගෙන ආවේ. මොකක්ද මේ පණිවිඩය? බල මේ ස්වභාව දහම තුල, ස්වභාව ධර්මයේ තුල ස්වභාවිකත්වයෙන් ජීවත් වෙයල්ලා. එහෙම නැත්නම් මේ නේචර් කියන දේ තුල නැචරල් විදිහට උඹලා ජීවත් වෙයලා කියන පණිවිඩය තමයි දෙන්නේ. මේ ස්වභාව ධර්මයෙන් වියුක්ත වෙලා, ස්වභාව ධර්මයෙන් ඈත් වෙලා උඹලා ජීවත් වෙන්න බෑ. උඹලා ස්වභාවික ජීවියෙක්, ස්වභාව ධර්මයට අයිති ඇතුළත් ජීවියෙක් කියලායි මේ කොරෝනා පණිවිඩය අපිට දෙන්නේ. නැචරල් විදිහට ජීවත් වෙන්න. ස්වභාව දහම අව්‍යාජ විදිහට. එහෙම නැත්නම් පේවසියෙන් ජීවත් වෙන්න. එහෙම නැත්නම් මේ ස්වභාව ධර්මයත් එක්ක බද්ධ වෙලා ජීවත් වෙන්න කියන පණිවිඩය තමයි කොරෝනාව දෙන්නේ. මිනිස්සු ඒකෙන් ඈත් වෙන්න උත්සාහ කරනවා, වියුක්ත වෙලා ජීවත් වෙන්න උත්සාහ කරනවා මේ ස්වභාව දහමින්. බලට එහෙම වියුක්ත වෙන්න බැහැයි කියන කාරණාව තමයි මේ කොරෝනාව
අපිට කියා දෙන පාඩම් බවට පත් වෙනවා. විශේෂයෙන් අපි පෙරදිග සංස්කෘතිය තුළ එහෙම නැත්නම් ලාංකීයයන් හැටියට ජීවත් වෙන මේ පරිසර වටපිටාව තුළ අපි තුළ කොයිතරම් දුරට නිරෝගීභාවයේ සතුට කියන කාරණාව ගැබ් වෙලා තියෙනවද කියලා අපිට හිතන්න තියෙන කාලවකවානුව. ඇත්තටම අපිට හිතන්න කාලය තියෙනවා, හිතන්න අවකාශය තියෙනවා, අවස්ථාව තියෙනවා. දැන් මේ මාස දෙකකට අධික කාලයක් අපි මේකෙන් පීඩාවට ලක් වෙනවා. නිසා අපිට හිතන්න පුළුවන්. සෑම වර්ෂයක මාර්තු මාසයේ වෙන විට ලෝකේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහයෙන් ලෝකේ සතුටින්ම සිටින රටවල් කවුද කියලා නිර්ණායකත් එක්ක ඉදිරිපත් කරනවා. හිතන්න කියන්න කාලය කියන්නේ ඔබට අපට යමක් මේ වෙනුවෙන් සිදු කරන්න වෙන කාලයක් තමයි මේ වාර්තාවේ ගැබ් වෙලා තියෙන කාරණාව. ලෝකේ රටවල් 156ක් එකට එකතු කරගෙන 2020 වර්ෂයේ ලෝකේ සතුටින්ම සිටින ජාතීන් කවුද කියන එක එලි දක්වනවා. අපි ඉන්නේ 137 වෙනි තැන. හිතා ගන්න. මේ පෙරදිග සංස්කෘතිය තුළ මහා දියුණු සංස්කෘතියක් දර්ශනයක් එක ජීවත් වෙන ඔබ අප මේ දර්ශනය තුළ ජීවත් වෙනවාද? ඒ දර්ශනය කොයිතරම් තමන්ගේ ජීවිතේට එකතු කරගෙන තියනවාද කියන කාරණා මේ වැනි වාර්තා වලින් අපිට මැනවින් පේනවා. ඕව අපි බෞද්ධ රටක්. බෞද්ධ දර්ශනය තමයි අපේ පරම දර්ශනය බවට පත් වෙන්නේ. ඒ දර්ශනය අපේ ජීවිතේ සකස් කරගන්න අපි ඉවහල් කරගෙන තියනවාද කියන කාරණාව මෙවැනි වාර්තා තුලින් අපිට නැවත නැවත හැරිලා බලන්නට පුළුවන්. ඒතර ලෝකෙ මේ සන්තුට්ටි පරමන්දනං සතුට තමයි ලොකුම ධනය කියලා තථාගතයන් වහන්සේ දේශනා කරා නම් ඒ සතුට කියන දර්ශකය තුල ලෝකේ නිර්ණායකත්වයක ගත්තාම අපි ඉන්නේ 137 වෙනි තැන නම් බෞද්ධ දර්ශනයෙන් අපේ මිනිස්සු ගොඩක් ඈත් වෙලා කියන කාරණාව තමයි අපිට දෙන පණිවිඩය. ඒතර මොකක්ද මේ සතුටේ නිර්ණායක ඒගොල්ලෝ ඉදිරිපත් කරන්නේ? එකක් තමයි ආයු අපේක්ෂාව. පළවෙනි නිර්ණායකය. ඊට පස්සේ දලදේශීය නිෂ්පාදනය. ඊට පස්සේ සමාජ නිදහස සහ තේරීමේ නිදහස. කියන්නේ මිනිස්සුන්ට සමාජ අවස්ථා තෝරගන්න පුළුවන්. සෝ කැමැත්තෙන් පුද්ගලයා තෘප්තිමත් වෙන ආකාරයෙන් සමාජය තුළ තමන්ගේ අවශ්‍යතා තෝරා ගැනීමේ හැකියාව තියෙනවාද? ඒ කාලවකවානුවන් තුළදී. දියුණු රටවල් වල මෙන්න මේ වගේ දේවල් බලනවා. ඒතර අපේ දලදේශීය නිෂ්පාදනයේ ආයු අපේක්ෂාව ගත්තට පස්සේ අපි කොයිතරම් දුරට සාර්ථකද? සමාජ නිදහස කොයිතරම් දුරට අපිට තියෙනවද කියන කාරණාව පිළිබඳව හොයන්නට ඕන. මේවා අපිට ගන්නට පුළුවන් බෞද්ධ දර්ශනයෙන් පමණයි. ඒ නිසා තමයි ආරෝග්‍ය පරමාලාභ නිරෝගීකම තියෙනවා නම් අපිට ඉහළ ආයු අපේක්ෂාවක් තිබෙනවා. අපි දන්නවා අපේ රටේ ආයු අපේක්ෂාව බවට පත් වෙන්නේ විශේෂයෙන් කාන්තාව 74ක් තියෙනවා. පිරිමෑ 72 සීමාවේ තමයි. මේ සතුට කියන දර්ශකයේ 137 වෙනි තැන අපි උරුම කරගත්තා කියන කාරණෙන් වාර්තාවෙන් එහෙම නැත්නම් මේ පණිවිඩයෙන් අපිට හිතන්න බොහෝ දේවල් ලබා දෙනවා. තථාගතයන් වහන්සේ හමුවේ එක්තරා අවස්ථාවකදී ආනන්ද හාමුදුරන් වහන්සේ පැහැදිලි කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ භාගයක්ම පැවැත්ම තීරණය කරන්නේ සත්පුරුෂ ගුණධර්ම මත නේද කියලා. තථාගතයන් වහන්සේ ඒ වෙලාවේ පැහැදිලි කරනවා මා හේවං ආනන්ද මා හේවං ආනන්ද එහෙම කියන්නට එපා. මේ ලෝකේ සමස්ත පැවැත්ම පවතින්නේ සත්පුරුෂ ගුණධර්ම මත. එහෙමනම් මේ තථාගතයන් වහන්සේගේ දර්ශනය වැළඳගෙන එහි ගමන් කරන්න බලාපොරොත්තුෙන් ඉන්න මේ බෞද්ධයා සත්පුරුෂ ගුණධර්ම මත පදනම් වෙලා කටයුතු කරනවාද? ඒ සත්පුරුෂ ගුණධර්ම මත පදනම් වී කටයුතු කරනවා නම් සතුට කියන කාරණය තුල අපි ඉන්නේ 137 වෙනි තැන. අපිට හිතන්න පුළුවන් මේ දියුණු රටවල් Tamanට ඕන විදිහට වාර්තා සකස් කරගෙන ඉදිරිපත් කරනවා කියන කාරණාව නෑ. මේ භෞතික ලෝකයේ මේ ලෞකික ලෝකයේ පැවැත්ම පිළිබඳව හොඳින් ඒ ඇයට වැටහීමක් අවබෝධයක් තියෙනවා. වෙනස් වෙන සමාජයට අනුව ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා.
එතකොට අපි වඳ වී යන જાතියක් හැටියටත් ලෝකේ දැන් දෙවනි තැන තුන්වෙනි තැන තමයි පසු වෙන්නේ. ඉතින් ඒ පරිසරයක් තුළ ඒ වටපිටාවක් තුළ වෙනස් වෙන සමාජයට අනුව හැඩ ගැහෙන්නේ නැත්නම් පරිසරයට අනුව හැඩ ගැහෙන්නේ නැත්නම් ඒ විදිහට ජීවත් වෙන්න බැයි නම් අපි හැම පැත්තෙම පසුපස්සට තමයි ගමන් කරන්නේ. ජාතියක් හැටියට වෙන්න පුළුවන්, රටක් හැටියට වෙන්න පුළුවන්. මේ විවිධ විදිහට අපිට යම් පසුබෑමකට ලක් වෙන්න සිද්ධ වෙනවා. ආරෝග්‍ය පරමාලාභ. පරමලාභේ නිරෝගීකම. ඔබ දන්නවා මේ කොරෝනා වෛරසයෙන් මේ වෙන විට මිලියන 5කට එහෙම නැත්නම් ලක්ෂ 50කට ආසන්න පිරිසක් මේ වෙන විට පීඩාවට ලක් වෙනවා. ලක්ෂ 3කට අධික පිරිසක් මරණයට පත් වෙලා තිබෙනවා. අපි දිනපතා රූපවාහිනී වෙන්න පුළුවන්, පුවත්පත් වෙන්නට පුළුවන්, වෙබ් අඩවි වෙන්නට පුළුවන්, මේ සෑම දෙයකින්ම අපි මේ ගණනය කිරීම කරනවා. ඇත්තටම මම අර කිව්වේ කොරෝනාව කියන්නේ අපිට ලැබිච්ච පණිවිඩයක්. මේ පණිවිඩය අපි තේරුම් අරගෙන තියෙනවද? ජීවියාගේ පැවැත්ම සහ ලෝකේ පැවැත්ම තීරණය කරන්න ආපු පණිවිඩකරුවෙක් තමයි කොරෝනාව කියලා කියන්නේ. ඇත්තටම කොරෝනාව අපිට ආදරේ. ආදරේ නැහැ කියලා කියන්නට බෑ. කොරෝනාව ආදරේ නිසා තමයි උඹලා මෙන්න මේ විදිහට ලෝක ජීවත් වෙලා එහෙම නැති වුණොත් මේ ලෝකය, මේ ලෝකේ තියෙන සම්පත් ටික, මේ සබහාදහම අපිට නැති වෙලා යනවා, විනාශ වෙලා යනවා. ඒ නිසා මේක ආරක්ෂා කරන්න නැවත නැවත හිතපල්ලා කියන පණිවිඩයක් තමයි එක්තැන් කරලා අපිට දුන්නේ. ඒ ලබා දුන්න පණිවිඩය හරියට තේරුම් ගන්නට ඕන. ඒ තේරුම් ගැනීම තුළ දැන් කොරෝනා වෛරසයට මාස 6කට ආසන්නයි. මේ මාස ඉක්මනකොට 2019 දෙසැම්බර් මාසේ තමයි ලෝකයට මේක ආවේ. මේ වෛරසයත් එක්ක ගණන් බලනකොට මේ වෛරසයෙන් මිය ගිහිලා තියෙන ලක්ෂ 3කට ආසන්න පිරිසක්. මේ මාස 6 තුල ලෝකේ අපි ගත්තොත් 2019 ජනවාරි 1 ඉඳන් 2019 ජූනි 31 දක්වා ජූනි 30 දක්වා කාලය තුල ලෝකේ මරණ සිද්ධ වුණේ කොයිතරම්ද කියන කාරණාව. ආයු අපේක්ෂාවෙන් තොර මරණ, එහෙම නැත්නම් බෝ නොවන රෝග තුලින් මරණ, එහෙම නැත්නම් යුද කෝලාහල වලින් මරණ, එහෙම නැත්නම් රියානතුරු වලින් මරණ කොයිතරම් ප්‍රමාණයක් වුණාද? අපි මේ ලක්ෂ 3ක් ගැන හිතලා පසුතැවිතැවි ඉන්නේ. ඇයි මේක වසංගතයක්. මේක ක්ෂණික බෝ වෙන රෝගයක්. බෝ නොවන රෝග වලට අපි බය නැහැ. ක්ෂණික මරණයක් එන්නේ නැහැ. ඒක අපිව මෙරි තම්බන නිසා. නමුත් මේක ක්ෂණයෙන් ඇවිල්ලා මරණයටපත් වෙනවා. නිසා වසංගත වලට අපි හරි බයයි. නමුත් ලෝකේ වසංගත කියන දේවල් අපේ ජීවිතයට බද්ධ වෙලා ඕනෑ තරම් තියෙනවා. ඔබ දන්නවද? මේ වන විට ලංකාවේ අපි දන්නවා මේ කොරෝනා වෛරසයත් එක්කම ලෝක සෞඛ්‍ය සංවිධාන ගණනය කරලා තියෙනවා. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතාව අතින් අපි තමයි ලෝකෙ ඉහළම තැනට ඉන්නේ. ඒතර අපි කොහොමද ආරෝග්‍ය පරමාලාභ කියන තැනට අපිපත් වෙන්නේ? පරමලාභේ නිරෝගීකමට බවටපත් වෙන්නේ. අපේ ලංකාවේ 33.9ක් 33.9ක් පිරිමින්ගෙන් මත්පැන් වලට අබ්බැහි වෙලා ඉන්නේ. 36.4ක් පමණ සිගරට් වලට අබ්බැහි වෙලා ඉන්නේ. ඒතර මේ පිරිස අතරින් විශේෂයෙන් අපි අවධානයට ලක් කළ යුතුම කාරණාව බවට පත් වෙන්නේ 55ක් දුම් වැටි සඳහා 56ක ප්‍රමාණයක් මත්පැන් සඳහාත් අපේ තරුණ පරපුර අවුරුදු 16ත් 20ත් අතර පිරිසක් ගොදුරු වෙලා ඉන්නවා. එතකොට 51 ඉක්මවල තියෙනවා කාන්තා ජනගහනය. 100ක් ගත්තොත් අපේ 51ක් 52ක් දැන් ඉක්මවල තියෙන කාන්තා පිරිස. නිසා වැඩි පිරිසක් කාන්තාවෝ ඉන්නේ. ඒතර සමාජය තුළ පිරිමි ටිකයි ඉන්නේ. පිරිමි ගහනේ අඩු වෙමින් යන්නේ. ඒකනො 33.9ක් මත්පැන් වලට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නකොට ඒ අතරිනුත් අනාගත ලාංකීය සමාජයේ
ගොඩ ගන්න ඉන්න. එහෙම නැත්නම් මේ රටේ ආර්ථිකය බර කරට ගන්න ඉන්න තරුණ පරපුර. අවුරුදු 16ත් 20ත් අතර පිරිස 155ක් දුම් වැටි සඳහා 156ක් මත්පැන් සඳහා පුරු වෙලා ඉන්න. කොයිතරම් ඛේද ජනකද. අපිට පුළුවන් ද ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමං ධනං කියන තැනට යන්න. එතකොට අපි අපේ මෙහෙම ගණනය කරලා බැලීමේදී අපේ රටේ තව විතරක් නෙවෙයි සීදී නසා ගැනීම ලක්ෂයට 20ක් 25ක් දක්වා අධි අවදානම් තත්වයක ඉන්නේ සීදී නසා ගැනීම. ක්‍රියානතුරුත් එහෙමයි. දවසකට 10ක් 12ක් අතර ප්‍රමාණයක් ක්‍රියානතුරු වලින් අපේ රටේ මිය යනවා. ඒතර මේ ක්‍රියානතුරු වලින් මිය යන්නේ බොහෝ විට වයසක අය නොවේ. ඔබෙත් අපේ සහෝදරයෝ මේ රටේ බර ආර්ථික බර දරාගෙන සමාජ බර කරට අරගෙන ජීවත් වෙන බොහෝ තරුණියෝ තමයි මේ ක්‍රියානතුරු වලින් මිය යන්නේ. මේ මත්තු උදුරට ගොදුරු වෙලා ඉන්නේ අපේ රටේ අනාගතය. එතකොට මේ තුල අපිට අර ලෝකයේ සතුටෙන් ඉන්න ජාතීන් අතර 137 වෙනි තැන උරුම වීම අරුමයක් නෙවෙයි නේද? අපි කල්පනා කරන්නට ඕන, හිතන්නට ඕන. මේ කොරෝනාව දුන්න පණිවිඩය අපිට ඒ විදිහයි. ලෝකේ කොයිතරම්නම් ජනතාව වෙනත් ඌදුරු නිසා මිය යනවාද? හැමෝටම හිතන්න අවස්ථාවක්, හැමෝටම ලබා දෙන්න ඕන පණිවිඩයක් තමයි මේ කොරෝනාව ලබා දුන්නේ. ඒකයි මම කිව්වේ අපි කොරෝනාව සමාජයෙන් අපිව ඈත් කරේ නැහැ. ඇත්තරම එකතු කරා. සෝෂියල් ඩිස්ටන්ස් සමාජ දුරස්ථභාවය ඇති කරේ නැහැ. ෆිසිකල් ඩිස්ටන්ස් කියන කාරණාවත් ඇත්තරම සිද්ධ වුණේ නැහැ. අපිව කොරෝනා විසින් තව ක්ලෝස් කරා. අපි කොරෝනාවෙන් තමයි ඩිස්ටන්ස් එක තියාගෙන හිටියේ. ඒ නිසා අපිට කොරෝනාව කියන්නේ ජීවිතය මොකක්ද කියන පාඩම කියා දුන්නා. කොරෝනාව කියන්නේ අපි මේ සබහා ධම්මේ ජීවියෙක් බවට අපිපත් වෙලා ඉන්නවා කියන පාඩම අපිට කියා දුන්නා. ඒ නිසා ඒ ගැන අපි නැවත අමුතුවෙන් හිතන්නට ඕනේ. බෞද්ධ දර්ශනය වෙත අපි නැවත නැඹුරු වෙන්නට ඕන. ඒ ඔස්සේ අපේ ජීවිතය සකස් කරගන්නට ඕන. එහෙම වුණොත් තමයි අපි අනාගතේ හොඳ ජාතියක්, හොඳ රටක් බවට මේ ලෝකෙපත් වෙන්නේ. එතකොට කොරෝනාවෙන් ලබා දුන්න පණිවිඩය අපිට පමණක් නොවේ. ලෝකයට ලබා දුන්න පණිවිඩය. අපි දන්නවා මේ කොරෝනාවෙන් සිද්ධ වෙන මරණ වලට වඩා ප්‍රමාණයක් වාර්ෂිකව ලෝකේ බෝනෝන රෝග වලින් මිය යනවා. මිලියන 10ක් විතර දියවැඩියා රෝගයෙන් මිය යන වසරකට. 2020 වන විට මිලියන 500 ඉක්මවල තියෙන මේ දියවැඩියා රෝගී. එතකොට මේ විදිහට ලෝකේ සාමාන්‍ය ලංකාවේ 107ක් විතර මරණ සිද්ධ වෙන්නේ දියවැඩියා. ඊට අමතරව හෘද රෝග ඊට පස්සේ ශ්වසනාබාධ මේ ආදී මේ විශාල වශයෙන් බෝ නොවන රෝග වලින් අපේ රටේ මිනිස්සු මිය යනවා. අපි මෙන්න මේක ගැන තමයි හිතන්න ඕන. අපිට ඒවා හිතන්න අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. මොකද ඒවා ටික ටික සිද්ධ වෙන මරණ නිසා. එක දවසින් දෙකකින් සිද්ධ වෙන මරණ නෙවෙයි. නමුත් මේ වෛරසයක් ඇවිල්ලා අපිට කියා දුන්න පාඩම තමයි උඹලා ස්වභාවික විදියට ජීවත් වෙන්නේ නැත්නම් උඹලට අපි දඬුවම් කරන මේ ස්වභාවික ලෝකේ පැවැත්මක් නැහැ කියන කාරණය. ඒ ලෝකයක් මේක හිතන්න ඕන කාරණාවක්, හිතන්න ඕන අවස්ථාවක්. එක්සත් ජාතීන්ගේ සංවිධානය අපිට 2015 වගේ වර්ෂය වෙන විට යම් පණිවිඩයක් ලබා දෙනවා. ඒ පණිවිඩය තමයි විශේෂයෙන්ම ආසියානු රටවල් වැඩි වශයෙන් ව්‍යායාමයට යොමු වෙන්නට ඕන. එහෙම නැත්නම් අපේ රට ලාංකීය සමාජයට දුන්න පණිවිඩය තමයි ලංකාවේ 23.4ක පිරිමි ජනගහනය අක්‍රීයයි. කියන්නේ අක්‍රීයයි කියලා කිව්වේ සමාජයට කිසිම උදව්වකුත් නැහැ. තමන්ගේ ශරීරයේ අතිනුත් ක්‍රියාකාරීත්වයක නැහැ. ප්‍රතිශක්තිකරණය බොහොම දුර්වල මට්ටමක තියෙන කියන කාරණාව. ඒ නිසා තමයි අපේ ආයු අපේක්ෂාවත් පිරිමික ටිකක් අඩු වෙන්නේ. ඒ විතරක් නෙවෙයි කාන්තාව මේක වගේ දෙගුණයක් කියන කාරණේ පණිවිඩය අපිට ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ක එකතු වෙලා එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙන පණිවිඩයක්. මේකෙන් හිතන්න කාරණාවක් තියෙනවා. අපි දැන් 2020 ගත කරන්නේ අපේ මේ ප්‍රමාණය ඊටත් වඩා ඉහළ අගයක් ගන්නට පුළුවන්. ඒතර ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමන්දන. කොහොමද අක්‍රීය පුද්ගලයෙක් අපි නිරෝගී කෙනෙක් බවට පත් වෙලා පරම ධනයක් එහෙම නැත්නම්
පරම ලාභයක් ලබා ගන්න කොහොමද? එතකොට අපි ඒ ගැන යමක් හිතන්නට ඕනේ. බෞද්ධ දර්ශනය අපිට කියා දෙන ලස්සන පණිවිඩයක්. මොකක්ද මේ පණිවිඩය? අපි ආර්ථික අතිනුත් ලෝකේ අඩු තැනක ඉන්නේ, පහත් තැනක ඉන්නේ, පහළ මට්ටමක ඉන්නේ. හැමදාම දියුණු වෙමින් පවතින රටක් පිළිබඳව තමයි අපි අහන්නේ, දකින්නේ, බලන්නේ කියන්නේ. දියුණු වෙච්ච රටක් පිළිබඳව අපිට කවදාද ඇහෙන්න ලැබෙන්නේ? මේ යන විදිහට අපේ අනාගත පොඩි වූ අවුරුදු 16ත් 20ත් අතර පසු වෙන තරුණ පිරිස 55ක් 56ක ප්‍රමාණයක් මත්පැනට ඇබ්බැහි වෙලා තිබෙනවා නම්. එතකොට අපේ රටේ සිවිදී නසා ගැනීම ඉහළ ගිහිල්ලා තියෙනවා නම්, බෝනවන රෝග වලට දැඩි ලෙස ගොදුරු වෙලා තියෙනවා නම්, සංස්කෘතික අතින් අපි පරිහානියට ලක් වෙලා තියෙනවා නම්, අපිට පුළුවන් දියුණු රටක් කියලා කියන්නට බෑ. මේ වසංගත එන්නේ වසංගත වලින් සියල්ල විනාශ කරගන්නේ නැහැ. අපි බොහෝ දේවල් විනාශ කරගෙන තියෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ පෙන්වා දුන්න ආකාරයට. එහෙම නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානය අපිට කියනවා අක්‍රීය පිරිමි පිරිසක් ඉන්නවා ඔබ රටේ. ඒ නිසා මේගොල්ලෝ සක්‍රීය කරගන්නට ඕන. ඒ වගේ දෙගුණයක් කාන්තා පිරිස ඉන්නවා. මේවා සක්‍රීය කරගන්නට ඕන. ඒ විතරක් නොවේ. ඒතර ලෝකෙ ගත්තොත් එහෙම මේ විදිහට ජනගහනය ඊටමත් ඉහළ ප්‍රමාණයක් ඉන්නවා අක්‍රීය. අපි දන්නවා දැන් කෝටි 800කට වගේ ආසන්න පිරිසක් ජනගහනයක් ඉන්නවා මේ ලෝකේ. 7.7 ගානක් දැකින් වල තියෙන්නේ. ඒ නිසා 8කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඒතර මේ අතරින් ලෝකේ බෝනවන රෝග වලින් සාමාන්‍යයෙන් කෝටි 50කට ආසන්න ප්‍රමාණයක් ලෝකේ බෝනවන රෝග වලින් වර්ෂයකට මිය යන්නේ. ඒතර ඒ ආය අපේක්ෂාව භුක්ති විඳලා නෙමෙයි ඒගොල්ලෝ. අපේ රටෙත් ඒ විදිහයි. ඒ නිසා අපිට නැවත නැවත හිතන්නට වෙනවා. තථාගතයන් වහන්සේ පෙන්වා දුන්න ආර්ථික දර්ශනය ඔස්සේ ගමන් කරන්නට සිද්ධ වෙනවා. ව්‍යග්ගවජ්ජ සූත්‍රයේදී තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා දීඝජානු කෝලී සිටු පුත්‍රයා බුදුහාඳුරන්ගෙන් ගිහිල්ලා ඉල්ලනවා මේ පස්කම් සැප අනුභව කරමින් රන් රිදී මුතුමැණික් ආභරණ පළඳවමින් අපි ජීවත් වෙනවා සතුටින් මේ ලෝකේ දියුණු වෙන්න පුළුවන් කාරණා කීපයක් කියනවා නම් දේශනා කරන්න කියන කාරණේ. උන්වහන්සේ එතකොට කාරණා හතරක් මේ දීඝජානු කෝලී සිටු පුත්‍රයාට තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. මේ සිටු පුත්‍රයේ පළවෙනි එක තමයි උත්තාන සම්පදාව. උත්තාන සම්පදාව තියෙන්න ඕනේ මේ ලෝකේ මිනිස්සෙක් දියුණු වෙන්න. රටක් දියුණු වෙන්නත් ඒ විදිහයි. පුද්ගලයා දියුණු වෙනවා නම් රටක් දියුණු වෙනවා. ඒ නිසා මේ පුද්ගලයාට දියුණු වෙන්නට රටක් දියුණු වෙන්නට උත්තාන සම්පදාව තියෙන්නට ඕන. එතන උත්තාන සම්පදාවේදී උන්වහන්සේ පැහැදිලි කරනවා අපි උත්සාහ සම්පatti යම් කිසි රැකියාවක් රස්සාවක් කරනවා නම් මොකක් හෝ දෙයක් උපයා ගන්න පරිහරණය කරනවා නම් ඒකට උත්සාහ සම්පත්තිය තියෙන්න ඕන. ඒතර උත්තාන වීර්යාදි ගතේහි බාහා බල ಪರಿචිතේහි සේදා වක්කිත්තේහි ධම්මිකේහි ධම්මලත්තේ. උත්තාන වීරිය උත්සාහ සම්පත්තිය තියෙන්න ඕන පුද්ගලයාට. ඒතර 123ක් අක්‍රීය පිරිමි පුද්ගලයන් ඉන්නවා. ඒතර ඒ වගේ දෙගුණයක් අක්‍රීය කාන්තා පිරිසක් රටේ ඉන්නවා. ප්‍රතිශක්තිකරණේ නැහැ, ව්‍යායාම නැහැ, රෝගී තත්ත්වයටපත් වෙලා. ඔබ දන්නවා අපේ රටේ සෞඛ්‍ය වෙනුවෙන් වියපැහැදම් කරන මුදලින් 90ක් බෝනවන රෝග සඳහා තමයි වියදම් කරන්නේ. දියවැඩියාව, හෘද රෝග ආදී මේ ශ්වසන ආබාධ මේවට තමයි වියදම් කරන්නේ. එතකොට ඒ විතරක් නෙමෙයි 120ක පමණ ප්‍රමාණයක් අපේ රටේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පෙන්වා දුන වාර්තා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පෙන්වා දෙන වාර්තාත් එක්ක ගත්තට පස්සේ පිරිමි වැඩි පිරිස 133යි ප්‍රමාණයක් මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඒ විතරක් නොවේ තරුණ පිරිස 55ක් 56ක ප්‍රමාණයක් ඉන්නේ අවුරුදු 16ත් 20ත් අතර. ඒතර ඔය අතරතුර මේ රියානතුරු වලින් එහෙම නැත්නම් විවිධ කලකෝලාහල වලින් විවිධ දේවල් නිසා ජීවිතේ නැති කරගත්ත පිරිමි ඉන්න සමාජයේ 120ක පමණ ප්‍රමාණයක් කාන්තාවට තමයි ආර්ථික බර දරන්න සිද්ධ වෙන්නේ. පවුලේ ආර්ථිකය අරගෙන යන්න සිද්ධ වෙන්නේ. පිරිමියා අහිමි වෙච්ච, ලෙඩ වෙච්ච, නැති වෙච්ච පවුල් පරිසරයක් තියෙනවා. එතකොට අපිට ආර්ථිකයේ බර දරන්න සිද්ධ වෙනකොට කාන්තාවට පවුලේ වගකීම් වගේම ආර්ථික වගකීම් වැඩිපුර එනවා. නිසා ඒකේන භෝගෝ බුඤ්ජෙය්‍ය දීවිකම්මං පයෝජේ චතුත්ථංච නිදාපෙය්‍යං ආපදාසු භවිස්සති. එක් කොටසක් ආහාරය සඳහාද කොටස් දෙකක් ආයෝජනය සඳහාද එක් කොටසක් ආපදාවක අවස්ථාවදී ගැනීම සඳහා ලබා ගන්න තැම්පත් කරන්න ඕන කියලා තමයි තථාගතයන් වහන්සේ පැහැදිලි කරේ.
ඒතර මේක මෙන්න මේ ජීවන රටාව මේ ආර්ථික රටාව ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමන්දනං කියන එක අපිට ලබා දෙනවා. අපි ව්‍යසනයකටපත් වුණාට පස්සේ ආපදාවකටපත් වුණාට පස්සේ අපි ළඟ ධනයක් තියෙනවා. අපිට සතුටක් කියන එකක් එතකොට රැඳිලා තියෙනවා. නිරෝගී භාවයක් කියන එකක් අපිට රඳවා පවත්වා ගන්නට පුළුවන්කම තිබෙනවා. සා දීඝජානු කෝලී සිටු පුත්‍රයන් උට්ටාන සම්පදාව. උත්සාහ සම්පත්තිය ඇති කර ගන්නට ඕන. බාහා බල පරිචිතේහි. බාහුව දෙපා දෑත දෙපා ශක්තිය යොදලා තමයි අපි හරි හම්බ කරන්නේ. සේදාවක් කිත්තේ දාඩිය වගුරුවල. අන්න එහෙම ආර්ථිකයේ සපයා ගන්න පිරිසක් ඉන්න රටක එහෙම සපයා ගන්න පුරවැසියෙක් අක්‍රීය පුද්ගලයෙක් බවට පත් වෙන්නේ නැහැ. ප්‍රතිශක්ති කරන ශක්තිය තමන්ගේ ජීවිතේට නැති වෙන්නේ නැහැ. ඒ නිසා ඒ කෙනාට පරම ලාභය ලැබෙනවා. සතුට කියන කාරණේ ලැබෙනවා. සන්තුට්ටි පරමන්දනං ධනය කියන එක තමන්ට ලොකුම ධනය සතුට කියන එක ලැබෙනවා. ඒ නිසා මේ කාරණා ටික අවබෝධ කරගෙන ජීවත් වෙන මේ බෞද්ධ දර්ශනෙන් පෙන්වලා දෙන ලෞකික ජීවිතය සපවත් කරන්න පෙන්වලා දෙන දහම් කාරණා ටික ජීවිතයට ඉතාමත් වටිනවා. ඒ විතරක් නෙවෙයි. අපි කොයිතරම් ධාර්මික රැකියාවල් කරත් මිනිස්සු අධාර්මික විදිහට උපයනවා. ඔබ හිතනවාද අපිට වැඩිපුරම වසවිස කවන මිනිස්සු සතුටෙන් ජීවත් වෙයි කියලා? නෑ. කවදාවත් ජීවත් වෙන්නේ නැහැ. මේ කොරෝනා වෛරසය ඇතුළත මිනිස්සු යම් යම් බඩු භාණ්ඩ වෙළඳාම් කිරීමේදී එහෙම නැත්නම් ධාර්මික රැකියාවක් හැටියට තථාගතයන් වහන්සේ වෙළඳාම අනුදැන වදාරුවත් ඒ ඔස්සේ බාල බඩු විකුණපු එහෙම නැත්නම් තුලා කූට මාන කූට ආදී වශයෙන් කිරුම් මැනුම් ආදී මිනිස්සුන්ට වංචා කළ මේ වේසනයක් අස්සෙත් වංචාවකින් තමන්ගේ ව්‍යාපාර දියුණු කරගත්ත මිනිස්සුන්ගේ මුදල් තමා සන්තකයට ගත්ත ඒවා කඩා වඩා ගත්ත කූට ව්‍යාපාරිකයොත් ඉන්නවා. ඒතර ඒ අයට ධාර්මික රැකියාවක් කවදාවත් ලැබෙන්නේ නැහැ. ආරෝග්‍ය පරමාලාභාවක් ලැබෙන්නේ නැහැ. සන්තුට්ටි පරමන්දනං සතුට පරම ධනිය හැටියට ඒගොල්ලන්ට කියන්නට බෑ. ඒගොල්ලෝ දන්නවා හිත ඇතුලේ මේ වෙන දෙයක් කළා තමයි අපි මේ මුදල් හම්බ කරේ කියන කාරණාව. මේ විදිහට ධනෙ ඉපැයීමේදී තථාගතයන් වහන්සේ පෙන්වා දුන්න ආකාරයට අපි ධනෙ උපයන්න උත්සාහ කරනවා නම් අපි මිනිසුන්ට වසවිස කවන්නේ නැහැ. බාල දේවල් ලාභයි කියලා අපි විකුණන්නේ නැහැ. අධාර්මිකව මිල මුදල් හම්බ කරන්නේ නැහැ. අධාර්මිකව හරි හම්බ කරන මිල මුදල් අපිට කවදාවත් නිරෝගී ජීවිතයක් ලබා දෙන්නේ නැහැ. අපි අධාර්මිකව යම් කිසි දෙයක් අද දවස් තුල හම්බ කරොත් ඒක අපිට yaadෙන්නේ නැහැ, ඵල දෙන්නේ නැහැ. අපිට ලෙඩක් දුකක් හැදිලා හරි ඒව විනාශ වෙනවා. ඒ නිසා නිරෝගීකම අපි ලබන්න නම් අපි ධාර්මික වෙන්න ඕන. අපි සිල්වත් වෙන්නට ඕන. අපි කල යුතු යුතුයකම් ටික නිසියාකාරව අපි සිද්ධ කරන්නට ඕන. අපි රටක් හැටියට ලාංකීය මිනිස්සු ජාතියක් හැටියට අතුත්තිකර ස්වභාවයෙන් පසු වෙන රටවල් අතර 137 වෙනි තැන ඉන්නේ. අපේ තරුණ පරපුරවල් වල අවුරුදු 16ට 20ත් අතර පිරිසක් 55ක් 56ක් මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා වර්ෂයකට 50000කට අධික ප්‍රමාණයක් මේ නිසාම අපේ රටේ මිය යන්නේ. මොකක් නිසාද කියන කාරණාව අපි නැවත නැවත හිතන්නට ඕන. අක්‍රීය මිනිස්සු හැටියට 23ක් කාන්තාව ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් දෙගුණයක වගේ ප්‍රමාණයක් පසු වෙන්නේ කුමක් නිසාද කියලා හිතන්නට ඕන. නිසා අපි මූලික අවධානයට ලක් කරන්නට ඕන ඒකකයක් තිබෙනවා. මම කිව්වේ අපිට කොරෝනාව ආදරේ. අපි කොරෝනාවට ආදරේ කරන්න පටන් ගන්නට ඕන. ඒ ආදරේ කරන්නට ඕනි පවුල තුලින්. විශේෂයෙන් මේ කාල වකවානු තුලදී හැම පවුලක්ම තමන්ගේ පවුල් ජීවිතය තුළ තමන්ගේ ගෘහය තුළ නිවස තුළ ජීවත් වෙනවා. තමන්ගේ ස්වාම පුරුෂයා ස්වාමි දියණි සමහර විට දෙමව්පියෝ දරු මුණුපුර මිනිපිරියන් විස්තృత පවුල වෙන්නට පුළුවන්, න්‍යෂ්ටික පවුල වෙන්නට පුළුවන්, ගම්වල වෙන්නට පුළුවන්, නගරේ වෙන්නට පුළුවන්. අපි පවුල තුළ ජීවත් වෙනවා. බලන්න මාස දෙකකට අධික කාලයක් ලාංකීය සමාජයේට එකට ජීවත් වෙන්න පුළුවන්කම ලැබුණා. මේ ඇඳිරි නීතිය නිසා තමන්ගේ දරුවෝ තමන්ගේ දෙමව්පියන්ගේ ආදරයේ සෙනෙහස ලබා ගත්තා. තමන්ගේ බිරිඳ තමන්ගේ ස්වාම පුරුෂයාගේ ආදරයේ සෙනෙහස ලබා ගත්තා. තමන්ගේ ස්වාම පුරුෂයා තමන්ගේ බිරිඳගේ ඒ විදිහට දෙමව්පියන්ගේ දුවදරුවන් එකට පෞල් ජීවිතය තුළ ගත කරා. යම් පිරිසක් ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ තමන්ගේ ජීවිත අවදානමට ලක් කරගෙන ජනතාව බේරගන්න කටයුතු සිද්ධ කරන අවස්ථාවේ තමන්ට ආදරයෙන් සෙනෙහසෙන් පෞල් ජීවිතය ගත කරන්නට ඒ ඔස්සේ රටේ අනිත් අයට ආදරයේ සෙනෙහස දක්වන්නට එහෙම නැත්නම් ලෝකයා ගැන හිතන්නට පරිසරය ගැන හිතන්නට
아මුතු දේවල් අපිට කොරෝනා කියා දුන්නා. නිසා මිනිස්සු තමන්ගේ දෑත දෙපායේ මහන්සියෙන් හරි හම්බ කරන්න පුරුදු වුණා. මිනිස්සු කෘෂිකර්මාන්තයට නැඹුරු වුණා. තමන්ගේ යුතුයකම් ගැන වැඩි වැඩියෙන් හිතන්නට පටන් ගත්තා. සමහර විට තමන්ගේ දෙමව්පියන්ගේ තාත්තගේ මූණ සතියේ සැරයක්වත් අහම්බෙන් දකින්න ලැබෙන දරුවෝ උදේට රස්සාවට ගිහිල්ලා රැයට එනකොට උදේට යනකොටත් දරුවෝ නිදි, රාත්‍රියේ ස්වාමී පුරුෂයා පියාණන් වහන්සේ ගෙදරට එනකොටත් දරුවෝ නිදි. ඉතින් මෙවැනි පරිසරයක් තුළ මේ ආදරයේ සෙනෙහස කියන කාරණේ කොරෝනාව පෞල් ජීවිතයට එකතු කරා. ඒ නිසා අපි මරණය ගැන නෙමෙයි කතා කරන්නට ඕනේ කොරෝනාවෙන්. ලබා දුන්න ධනාත්මක පණිවිඩය පිළිබඳවයි අපි ඇත්තටම හිතන්නට ඕන. තථාගතයන් වහන්සේ දේශනා කරපු දර්ශනය තුළ මේ පෞල තුළින් තමයි මේ අපිට හැමදේම ලැබෙන්නේ, නොලැබෙන්නේ, හිමිවීම, අහිමිවීම සිද්ධ වෙන්නේ. උන්වහන්සේ මනවින් මේ පෞල් ජීවිතය තුළ තිබෙන්නට ඕනේ සතුට කියන කාරණාව විග්‍රහ කරලා දෙනවා. ඒ විතරක් නෙමෙයි දෙමාපිය දූදරු සබත්තාවය තුළින් ඇතිවෙන සමාජ දියුණුව පිළිබඳ උන්වහන්සේ කියා දෙනවා. මෙන්න මේ අන්‍යෝන්‍ය බැඳීම යුතුයකම හරහා තමයි අපිට ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමන් ධනයක් ලැබෙන්නේ. සතුට කියන පරම ධනෙ ලැබෙන්නේ ඒකයි. ජෝන් ග්‍රේ කියන නූතන මනෝවිද්‍යාඥයා ඉදිරිපත් කරනවා ලව් ටැංක් තියරි, ආදර තටාකය කියලා තියරි එකක්. ඒක තථාගතයන් වහන්සේගේ දර්ශනය තුළ මැනවින් විග්‍රහ කරන උන්වහන්සේ සිංහලෝවාද සූත්‍රයේදී පෙන්වලා දෙන දෙමාපිය දූදරු සබත්තාවේ පිළිබඳව වෙනස් ආකාරයෙන් නූතන ක්‍රමයකට කියා දෙන තියරි එකක් බවට මේකපත් වෙලා තියෙනවා. තථාගතයන් වහන්සේ තමන්ගේ දරුවව හදන්න මම මේ කාරණාවට එන්නේ මොකක්වත් නිසා නෙමෙයි අපේ රටේ තරුණ පරපුර අවුරුදු 16ත් 20ත් අතර ප්‍රමාණයක් 155ක් 56ක් දුම් වැටි සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තිබෙන නිසා. මේ පවුලේ වගකීම තුලින් තමයි සමාජයේ සතුට කියන කාරණේ රැඳිලා තියෙන්නේ. තමන්ගේ අනාගතේ රැඳිලා තියෙන්නේ. මේ තථාගතයන් වහන්සේ තමන්ගේ කුස තුල මෑණියන් වහන්සේ කුස තුල දරුවා පිළිසිඳගත් අවස්ථාවේ ඉඳන් බිහි කිරීම දක්වාම දරුවා ජීවියෙක් ප්‍රාණියෙක් මේ ලෝකෙට අයිති කෙනෙක් හැටියට තමයි උන්වහන්සේ සැලකන්නේ. ඒ නිසා මේ බොහොම ගැඹුරු ආදරයක් සෙනෙහසක් අවදානමක් තමන්ගේ කුස තුල ඉන්න දරුවට දෙමව්පියෝ ලබා දෙන්නට ඕන. මේ කාරණේ නිකම්ම නෙමෙයි ඉස්මතු කරේ. යුනිසෙෆ් සංවිධානය කියනවා තව මාස 9ක් යනකොට ලෝකේ කෝටි 11ක් දරුවෝ ඉන්නවා. කෝටි 11ක් දරු ප්‍රසූතියකට ලෝකයේ සූදානම් වෙන්නට ඕන. ඒ නිකන් නෙමෙයි. තමන්ගේ ගෙදරට තනි වෙච්ච පෞල් ජීවිතය තුළ දරුවෝ අපේක්ෂාවෙන් හිටිය දෙමව්පියෝ දරුවෝ ලබා ගන්න කටයුතු කරනවා. 아무තු සතුටක් ජීවිතයට එකතු කරා. මේ හිත කීරි ගැහෙන අවස්ථාවක තුල වුණත් මිනිස්සුන්ට ඇතුළාන්තය තුළින් සතුටක් කියන දෙයක් ජීවිතයට එකතු කරා. තමන්ගේ පෞල් ජීවිතය පිළිබඳ නැවත හිතන්න බලන්න. ඒ නිසා මේ කෝටි 11ක් ජනිත කරන්න බිහි කරන්න ඉන්න මව්වරු තව මාස 9කින් විතර. එතකොට බිහි කරන්න ඉන්න දරුවෝ දෙමව්පියන්ට මේක හොඳ පණිවිඩයක්. මේ බුදුහාඳුර පැහැදිලි කරන ජීවියා කුස තුළ බිහි වෙච්ච අවස්ථාව, හටගත් අවස්ථාවේ බිහි වෙන මොහොත දක්වා මේ ජීවියාට ආදරයක් දෙන්නට ඕන. මේ ජෝන් ග්‍රේ කියන මේ මනෝවිද්‍යාඥයා කියන මේ God love මේ ජීවිතේ ජීවියාගේ ආරම්භයේ හිට එහෙම නැත්නම් උපත දක්වා මේ කාලේ අපිට ලැබෙන්න ඕනේ ආදරය තමයි G1 කියන ආදරය. G1 කියන්නේ God love, දෙවියන්ගේ ආදරය. ඒ කියන්නේ සිතුන දේ ලබා දීලා යහපත් දේ ලබා දීලා මේ දරුවා බොහොම හොඳින් ආදරයෙන් රැකවරණය ලබා දීලා අපි දරුවා ලෝකයට ප්‍රසූත කරන්නට ඕන, බිහි කරන්නට ඕනේ. නිරෝගී සහ මානසික නිරෝගීභාවයෙන් යුක්ත දරුවෙක් තමයි ලෝකයට බිහි කරන්න ඕනේ. එතකොට අතෘප්තිකර ස්වභාවයෙන් පසුවෙන ජීවියෙක් මේ ලෝකයට පහළ වෙන්නේ නැහැ. ඒ නිසා මේ God love දේවත්වය දෙවියන් විසින් ලබා දෙන ආදරයෙන් යුක්තව අපි දරුවෙක් බිහි කරන්නට ඕන. දරුවා බිහි වෙලා අවුරුදු 7 දක්වා කාලය තුල ජෝන් ග්‍රේ කියනවා අපි දෙන්නට ඕන parents love දෙමව්පියන්ගේ ආදරය. parents love අවුරුදු 7 දක්වාම අපි දන්නවා මනෝවිද්‍යාත්මකව අවුරුදු 5 වෙන විට අපේ සෛල බිලියන ගාණක් වර්ධනය වෙලා ඉවරයි. මොලෙන් 80ට වැඩි ප්‍රමාණයක් වර්ධනය වෙලා ඉවරයි. ඒ නිසා අවුරුදු 7 දක්වා දෙමව්පියන්ගේ ආදරයේ සෙනෙහස යටතේ අපි හැදෙන්නට ඕනේ, වැඩෙන්නට ඕනේ. ඒකයි තථාගතයන් වහන්සේ අවුරුදු 7 ඉක්මව කෙනෙක් තමයි පැවිදි කරන්න කියලා කියන්නේ. අවුරුදු 7 දක්වා ආදරයේ සෙනෙහස දෙමව්පියන්ගෙන් දරුවන්ට ලැබෙන්නට ඕනේ. නිසා උන්වහන්සේ ඒ පිළිබඳව මනරින් අවබෝධ කරගෙන වටහාගෙන තිබෙනවා. ඒ නිසා අවුරුදු 7 දක්වාම මේ දෙමව්පියන්ගේ ආදරයේ සෙනෙහස තුල වැඩින දරුවා අවුරුදු 7 ඉඳන් 14 දක්වා කාලය තුල හැදෙන්නේ කාත් සමගද. එයාට ලබා දෙන විටමින් එක මොකද්ද? ජෝන් ග්‍රේ කියනවා F1 එහෙම නැත්නම් friend family and fun කියන ආදරය.
කියන්නේ විනෝදාත්මක ආදරය දරුවට ලැබෙන්න ඕන, පවුල තුලින් ලැබෙන ආදරය ලැබෙන්න ඕන, මිත්‍රත්වයෙන් ලැබෙන ආදරය ලැබෙන්නට ඕන. අවුරුදු 7 ඉඳන් 17 දක්වාම අපි එහෙම වර්ධනය වෙනවා. වෙන අපේ රටේ අනාගතයේ විනාශ වෙලා තියෙන ඊළඟ සාධකය අවුරුදු 14 ඉඳන් 21 දක්වා කාලය. මේ කාලේ ෆියර් ගෲප් එහෙම නැත්නම් සමපදස්ත කණ්ඩායම් වල හිත මිත්‍රයන්ගේ ආදරයේ සෙනෙහස හොයාගෙන යන කාලයක් තමයි මේ කාලය තුල. අපේ රටේ මේ කාලයේදී මේ සමපදස්ත කණ්ඩායම් එකට කණ්ඩායම් ගහලා ආශ්‍රය නිශ්‍රය කරන බොහෝ තරුණ පිරිසක් එහෙම නැත්නම් 155ක් 56ක වගේ ප්‍රමාණයක් මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තමන්ගේ ජීවිත විනාශ කරගන්නට. එතකොට අපිට මේ තථාගතයන් වහන්සේගේ දර්ශනය තුළින් අම්මගේ යුතුයකම පවින් වැළැක්වීම, තාත්තගේ යුතුයකම පැවින් වැළැක්වීම, යහපතේ යොදවීම, ශිල්ප ශාස්ත්‍ර කියා දීම කියන කාරණා ටික මේ පොන්චි කාලේ ආදරයෙන් සෙනෙහසෙන් ඇති දැඩි කරනවා වගේම දරුවට හොඳ නරක කියා දෙන්නට ඕනේ. පවින් වළක්වන්නට ඕනේ, පාප ක්‍රියාවන්ගෙන් ඈත් කරන්න ඕනේ. ඒ විතරක්ම යහපත් දේ මෙන්න මේකයි කියලා කියා දෙන්න ඕනේ. වැඩිහිටියෝ කවුද, ගුරුවරු කවුද, පන්සලේ හාමුදුරුවෝ කවුද, අපි සමාජය තුළ හැසිරෙන්න ඕනේ කවුද, කොයි විදිහටද, මොනවද කරන්න ඕනේ, නිසි වයසේ අධ්‍යාපනය ලබා දෙන්න, මේ ඔක්කොම දෙමව්පියන්ගේ යුතුයකම් කියලා තමයි තථාගතයන් වහන්සේ පැහැදිලි කරේ සිංහාලෝවාස් සූත්‍රයේ. තුන්වෙනියට තමයි ශිල්ප ශාස්ත්‍රය කියලා කියන්නේ. තමන්ගේ කාලීන වශයෙන් ජීවිතය ජීවත් කරගන්න, එහෙම නැත්නම් තමන්ගේ ජීවන කටයුතු පවත්වාගෙන යන්නට පුළුවන් විදිහ අවශ්‍ය ශිල්ප ශාස්ත්‍රයක් දෑත දෙපයේ මහන්සියෙන් වැඩ කටයුතු කරන්න දෙමව්පියෝ සකස් කරලා දෙන්නට ඕනේ. ඉතින් මෙන්න මේ යුතුයකම් ටික මෙහෙම සිද්ධ කරේ නැතුනොත් අනාගතේ බින්න පෞරුෂයක් සහිත පුද්ගලයෙක් බවට තමන්ගේ දරුවපත් වෙනවා. අර ජෝන් ග්‍රේ එකයි කියන්නේ අවුරුදු 14ත් 21ත් අතර සම්පදස්ත කණ්ඩායම් වලට දරුවා වැටුණාට පස්සේ ශිල්ප ශාස්ත්‍රයේ ප්‍රගුණ කරන අතරතුර සමාජයේ නිරාවරණය වෙන දරුවා හොඳ නරක වටහාගෙන තිබුණ නැති වුණොත්, අම්මා තාත්තා හොඳ නරක කියා දීලා තිබුණ නැති වුණොත්, හොඳ මාවතකට යොමු කරලා තිබුණේ නැති වුණොත් දරුවා සමාජය තුළ අතරමං වෙනවා. අන්න එවැනි අතරමං වෙච්ච දරු පරපුරක් අපේ රටේ ඉන්නවා 155ක් 56ක මත්ද්‍රව්‍ය මත්පැන් වලට ඇබ්බැහි වෙච්ච. මේ පිරිස අපි බේර ගන්නට ඕන. ආදරණීය දෙමව්පියනි, ඔයා ඇත්තන්ට වගකීම තියෙන්නේ. මේ ගත කරන මාස දෙක තුල, මේ ගත කරපු මාස දෙක තුල සහ ඉදිරියට මේ කොරෝනා ලබා දුන්න පණිවිඩය තමයි තමන්ගේ දරුවන් අතරමං කරන්නට එපා. තමන්ගේ දරුවන්ට ආදරයේ සෙනෙහස දක්වන්න. දරුවන්ට ආදරයේ සෙනෙහස දක්වන්නේ නිකන් නෙමෙයි. ස්වාමි පුරුෂයා සහ ස්වාමි දිනේ බිරිඳ සහ සැමියා අතර තියෙන අන්‍යෝන්‍ය සබඳතියාව මත තමයි දරුවෙක් හොඳ ගුණ පෝෂණයෙන් යුක්ත, නැනනුවණෙන් යුක්ත, නිරෝගී භාවයෙන් යුක්ත, ශක්තිමත් බින්න පෞරුෂයක් නැති පරිපූර්ණ පෞරුෂයක් සහිත දරුවෙක් මේ සමාජෙට බිහි වෙන්නේ. ඒ නිසා බිරිඳට යුතුයකමක් තියෙන තමන්ගේ වගකීම තේරුම් අරගෙන සැමියාට ආදරයේ සෙනෙහස කරුණාව දක්වන්නට, ඒ වගේම ස්වාමි පුරුෂයාටත් වගකීමක් යුතුයකමක් තියෙනවා තමන්ගේ ස්වාමි දිනේට කරුණාව ආදරයේ සෙනෙහස ලෙන්ගතුකම දක්වලා කටයුතු කරන්නට. ඒ නිසා අපිට ලොකු වගකීමක් තියෙනවා දරුවෙක් මේ සමාජෙට බිහි කිරීමේදී. අර කෝටි යුනිසෙෆ් සංවිධානය ඉදිරිපත් කරන කෝටි 11ක් දරුවෝ ප්‍රසූති අතර අපේ රටේ විශාල ප්‍රමාණයක් ලක්ෂ ගාණක් ඉන්නට පුළුවන්. ඒ දෙමව්පියන්ට ලබා දෙන්න පුළුවන් පණිවිඩය තමයි ඔබගේ පවුල ඔබ සැමියාට ආදරයේ සෙනෙහස දක්වන්නේ කොයිතරම් ප්‍රමාණයකටද? ඔබ බිරිඳට ආදරයේ සෙනෙහස දක්වන්නේ කොයිතරම් ප්‍රමාණයකටද? ඔබ දරුවන්ට යුතුයකම් ටික ආදරයේ සෙනෙහස සැලකිල්ල ඒ අයට අවධානය යොමු කරන්නේ කොයිතරම් දුර ප්‍රමාණයකද? ඒ ප්‍රමාණය අනුව තමයි දරුවා නිරෝගී කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ ප්‍රමාණය අනුව තමයි දරුවා සතුට සහිත පුද්ගලයෙක් බවට මේ සමාජයේ බිහි වෙන්නේ. ඒ නිසා මේ සතුට කියන කාරණේ දරුවන්ගේ රැඳිලා තියෙන දෙමව්පියන්ගේ සතුට මත විශේෂයෙන් පිරිමි තේරුම් ගන්නට ඕනේ, අවබෝධ කරගන්න ඕනේ. මේ ජීවිතයේ තියෙන කාල වකවානු තුළ බිරිඳට සහයෝගය දක්වලා බිරිඳට ඇහුම්කන් දෙන්න. අපේ ලෝකයේ මනෝවිද්‍යාත්මක පෙන්වන්න දෙනවා කාන්තාව සාමාන්‍යයෙන් දවසකට වචන 20000ක් විතර කතා කරනවා. අපේ පිරිමි මේ විදිහට කතා බහ කරන්නේ නැහැ. පිරිමි කරන්නේ සද්ද නැතුව ඇහුම්කන් දෙන. ඒ නිසා කාන්තාව කතා කරන දේ, කියන දේ, අදහස් ප්‍රකාශ කරන දේ සාවධානව අසා සිටියාම කාන්තාවට ලොකු ලෙන්ගතකමක්, සෙනෙහසක්, ආදරයක් ඇති වෙනවා තමන්ගේ ස්වාම පුරුෂයා කෙරෙහි. ඒ නිසා ඔබ බිරිඳට සවන් දෙන්න, ඔබ දරුවන්ට සවන් දෙන්න. ඔබ සවන් දෙන ප්‍රමාණය අනුව තමයි අනිත් අයගේ පෞරුෂය කොයි විදිහටද තීරණය වෙන්නේ කියන කාරණාව තීරණය වෙන්නේ. ඒ නිසා අපි තථාගතයන් වහන්සේගේ දර්ශනය ඔස්සේ ගමන් කරන පිරිසක් හැටියට, එහෙම නැත්නම් බෞද්ධයෝ හැටියට වෙන්න පුළුවන්, ලෝකයා හැටියට වෙන්නට පුළුවන්. ආරෝග්‍ය පරමාලාව නිරෝගීකම ලැබෙන්න නම් අපිට මිල මුදල්ම නෙමෙයි තිබෙන්නට ඕන. සල්ලි තියෙන මිනිස්සු ඕන තරම් අද අසරණ වෙලා, ඕන තරම් මැරුණ මේ වෛරස් වලට භාජනය වෙලා. ඒ නිසා සතුට හොයාගෙන යන්නට ඕන කළ යුතු ක්‍රමවේදය. එහෙම නැත්නම් ලෝකේ සබහා දහමට වෙන්න පුළුවන්, පුද්ගලයාට වෙන්නට පුළුවන්, ලෝකේ අනිත් ජීවීන්ට වෙන්න පුළුවන් කරදරයක්, වේසනයක්, විපතක් ගෙන දීලා කවදාවත් අපිට දෙයක් ලබා ගන්නට බෑ. ඒ ලබා ගන්න දේ අපිට
ඵල දෙන්නේ නැහැ. ඒ නිසා අපිට එහෙම නිරෝගී ජීවිතයක් ගත කරන්නට නම් අපි කළ යුතු කාර්ය නිවැරදිව පිළිවෙලට යුතුයකම් විදිහට සිද්ධ කරන්නට ඕන. එතකොට තමයි සන්තුට්ටි පරමන්දනං ලෝකේ ලොකුම ධනය පරම ධනය සතුට බවට පත් වෙන්නේ. එහෙම වුණොත් එහෙම ජීවත් වෙන ජීවීන්ට පමණයි ලෝකේ අර ගණනය කරන සංඛ්‍යා ලේඛන උනත් ඒවැ යම් සත්‍යතාවයක් තිබෙනවා. 137 වෙනි තැන උරුම කරගෙන ඉන්න ලාංකීය සමාජයේ මීට වඩා එහාට යන්නට පුළුවන්. ඒ නිසා අපි මේ කාරණාවලින් ඈත් වෙලා කටයුතු කිරීම තුළ තමයි අපේ රට අගාධයකට පත් වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ කොරෝනා වෛරසයේ පවතින කාල වකවානුව තුළදී අපි මේක තේරුම් අරගෙන මේ පණිවිඩය තේරුම් අරගෙන ලාංකීය සමාජය තුළ තරුණ පිරිස හැටියට අපි ඉන්නේ කොතනද, වැඩිහිටි පිරිස හැටියට අපි ඉන්නේ කොහොමද, රටක් හැටියට ආර්ථික අතින් අපි ඉන්නේ කොතනද, දර්ශනයක් හැටියට අපි ඉන්නේ කොතනද, සමාජයක් හැටියට දියුණු වෙන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව හිතන්නට. ඊළඟට ලෝකේ බලන්න මේ වාර්තාවල සතුට කියන දර්ශකයේ ඉදිරිපත් කරන 137 වෙනි තැනේ ඉන්න ලාංකීය සමාජයේ ආර්ථික අතින් අපි පහළ මට්ටමක ඉන්න නිසා තමයි ඒ දර්ශකයේ 137 වෙනි තැන උරුම කරගෙන තියෙන්නේ. ඒතර මේගොල්ලෝ මොනවද දක්වන නිර්ණායකයේ දලදේශීය නිෂ්පාදනය. රටක් සතුටින් ඉන්න නම් දලදේශීය නිෂ්පාදනය වර්ධනය වෙනවා. එතන පැහැදිලි. අපි දේශීය නිෂ්පාදනයක් නැහැ. අපේ දේශීය නිෂ්පාදනයේ 100%ක වගේ ප්‍රමාණයක තමයි තියෙන්නේ. ඒතර ඒකෙන් ලැබෙන ලොකු ලාභයකුත් අපිට නැහැ. ඒ නිසා මේ දලදේශීය නිෂ්පාදනයේ රටක වර්ධනය වෙනවා කියන්නේ මිනිස්සු සතුටින් ජීවත් වෙනවා. බලන්න මේ කොයිතරම් ප්‍රායෝගික කාරණයක්ද කියලා. සන්තුට්ටි පරමන්දනං. පරම ධනෙ වෙන්නේ දේශේ. නම් මේ සතුට කියන කාරණේ ආර්ථිකය කියන කාරණය සතුටත් එක්ක ගමන් කරන දෙයක්. එහෙම නැත්නම් අපේ මේ කුෂිකර්මාන්තයත් එක්ක ගමන් කරන නිසා අපිට තියෙන ආර්ථිකය තමයි දලදේශීය නිෂ්පාදනය තමයි කුෂිකර්මාන්තය. ඒ නිසා වැඩි වශයෙන් කුෂිකර්මාන්තයෙන් නැඹුරු වෙන්නට ඕන. එතකොට අර අක්‍රීය පුද්ගලයෝ 123ක් වෙන අක්‍රීය පුද්ගලයෝ කාන්තාව මේ සමාජයේ ඉතුරු වෙන්නේ නැහැ. බෝනෝන රෝගවලට අපි ගොදුරු වෙන්නේ නැහැ. ඒ නිසා අපි නිරෝගී ජාතියක් බවට පත් වෙනවා. ඒ නිසා අපි මත්පැන් වලට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නේ සතුට කියන කාරණේ අපේ ජීවිතෙන් ඈත් වුණාට පස්සේ. ඒ නිසා මේ අවුරුදු 16ත් 20ත් අතර අපේ අනාගත තරුණ පරපුර මේ රට ආර්ථිකය බාරගෙන ඉන්න තරුණ පරපුර මත්ද්‍රව්‍ය වලින් උදව ගන්න නම් දේශීය ආර්ථිකයක් ගොඩනගා ගන්නට ඕන. ඒ නිසා දේශීය ආර්ථිකය තුලින් පමණයි අපිට ආයු අපේක්ෂාවක් වර්ධනය කර ගන්නට පුළුවන්. සමාජ නිදහස තියා ගන්නට ඕන. ඒ වගේම සමාජ තේරීම් පුද්ගලයාට කැමැති අධ්‍යාපනයක් ලබන්න, කැමැති රැකියාවක් කරන්න සමාජයේ අවශ්‍ය වටපිටාව පරිසරය තුළ නිර්මාණය කළ දෙන්නට ඕන. එහෙම දෙන්නට පුළුවන් පරිසරයක් නිර්මාණය කරගන්නට මේ කොරෝනාවෙන් ලබා දෙන පණිවිඩය තේරුම් ගන්නට ඕන. එහෙම වුණොත් තමයි අපි ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමං දනං. එහෙනම් අපිට ලෝකේ ලැබෙන පරම ලාභය ආරෝග්‍ය, නිරෝගීකම, සන්තුට්ටි පරමං දනං ලොකුම ධනෙ සතුට බවට පත් වෙන්නේ අපි මේ කොරෝනා උසින් ලබා දෙන පණිවිඩය සමාජගත කරලා සමාජය තුළ සබහාදහම තුළ මේක ලබා දෙන පණිවිඩය මොකක්ද කියන එක තේරුම් අරගෙන කටයුතු කරොත් තමයි. මම මුලින්ම කිව්වා මේක පණිවිඩයක්. මොකද්ද මේ නේචර් එක තුළ නැචරල් විදිහට ජීවත් වෙලා සබහා ධර්මයේ තුළ ස්වභාවිකත්වයෙන් අව්‍යාජව ජීවත් වෙලා ස්වභාව ධර්මයට අනුගතව ජීවත් වෙලා කියන පණිවිඩය තමයි අපිට ලබා දුන්නට. එහෙනම් මේ පණිවිඩය අපි තේරුම් අරගෙන අවබෝධ කරගෙන පරම ධනය බවට සතුටපත් කරගන්න. ඒ තුළින් අපි මේ ලෝකයෙන් වියුක්ත වෙන්නේ. එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ පෙන්වා දුන්න නිවනට යන්න පුළුවන් එකම ඉනිමඟ තමයි සතුට කියන කාරණේ. ඒක ආධ්‍යාත්මික සතුටක් බවට පත් කරගන්නට ඕනේ. අවිහිංසක සතුටක් බවට පත් කරගන්නට ඕනේ. ලෝකේ පැවැත්ම තීරණය කරපු, ලෝකේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කරන සතුටක් බවට පත් කරගන්නට ඕනේ. එහෙනම් මේ කාරණා ටික අපි තේරුම් අරගෙන අපේ ජීවිතේ නැවත සකස් කරගන්නට, වැරදිච්ච තැන් නිවැරදි කරගන්නට, ඇද වැටුණු තැන් වලින් නැවත නැගිටින්නට, ලෝකයා හමුවේ හොඳ ජීවියෙක්, ප්‍රාණියෙක් බවට පත් වෙන්න, නිරෝගී පුද්ගලයෙක් බවට පත් වෙන්න, සතුට දනවන පුද්ගලයෙක් බවට පත් වෙන්න, සන්තුෂ්තිමත් මිනිසෙක් බවට මේ ලෝකේ පත් වෙන්න අපි කටයුතු කරමු කියන කාරණාව මේ වෙලාවේ අපි ගැඹුරින් හිතන්නට ඕන. ඒ පිළිබඳව අවධානයට ලක් කරන්නට ඕනේ. හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.